හරි. එතකොට අපි අද අවසානට කරලා තියෙන්නේ අජීවී සම්බන්ධතා. පරිසර පද්ධති කර අන්තර්ක්‍රියා සිද්ධ වෙනවා කියලා කිව්වනේ. එතකොට ඒකේ සම්බන්ධතාව ටික කරලා ඉවරයි. අපි දැන් අද කතා කරන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ තියෙන පරිසර පද්ධති ගැන. පරිසර පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද? ඒ කතන්දර අපි විස්තර සේරම කතා කරා. මේකේ වට නෝට් එක දීලා තියෙන්නේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට කතා කරගෙන මේක විසඳ ගන්න තමයි තියෙන්නේ. ලේසි හැබැයි පොඩ්ඩක් අර මතක තියාගන්න දේවල් ටිකක් තියෙනවා වැඩිපුර කතා කරගෙන යන්න ඒකට තේරෙයි. හරි. පළවෙනි තැනින්ම පටන් ගමු වැදගත්ම තැනින් පාඩම් කරන්න මගෙත් එක්ක. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති ප්‍රධාන වර්ග දෙකකට බෙදනවා. ඔය දෙක දැන් මේක වෙන්න පුළුවන් විභාග ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති ප්‍රධාන වර්ග කීයකට බෙදේද? දෙකයි. ඒ දෙක තමයි පළවෙනි එක ස්වභාවික පරිසර පද්ධති, දෙවෙනි එක වට පේනවා ඇති නිර්මිත මිනිසා විසින් නිර්මිත පරිසර පද්ධති. ස්වභාවික සහ නිර්මිත. හරි. මේ දෙකේ වෙනස කිව්වොත් ස්වභාවික පරිසර පද්ධතියක් කියලා කියන්නේ يعني මිනිසාගේ මැදිහත් වීමකින් තොරව. හරි. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ස්වභාවිකවම හැදිලා තියෙන නිර්මාණය වෙලා තියෙන පරිසර පද්ධති ස්වාභාවික පරිසර පද්ධති කියලා කියනවා. නිර්මිත පරිසර පද්ධති කියලා කියන්නේ අනිත් පැත්තට මිනිසා විසින් නිර්මාණය කරපු ඒවා. නිර්මිත කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු ඒවා. මිනිසා විසින් හදපු ඒවා. ඒක තමයි නිර්මිත කියලා කියන්නේ. පැහැදිලි? අපි ඒ කියන්නේ අන්තිමට කතා කරන්නේ පාඩමේ. දැන් අහන් ඉන්න. ස්වභාවික පරිසර පද්ධති නැවත වර්ග දෙකකට බෙදලා තියෙනවා. ඔබට පේනවා ස්වභාවික, ජලජ, ස්වභාවික, භෞමික. ප්‍රධාන පරිසර පද්ධති වර්ග දෙක ස්වාභාවික සහ නිර්මිත. ඒකේ ස්වභාවික පරිසර පද්ධති වර්ග දෙකකට බෙදනවා. ස්වභාවික ජලජ සහ ස්වභාවික භෞමික. එයටතේ ජලජ ස්වභාවික ජලජ ඒවා ඔබට පේනවා ඇති මිරිදිය, කිවුල්දිය සහ කරදිය කියලා නැවත ආකාර තුනකට පිටිනවට නෝට් එකේ තියෙනවා. chart එකේ එහෙම දීලා තියෙන්නේ මෙන්න මිරිදිය. ගංගා වැව් වල තියෙන්නේ, පොකුණු වල තියෙන්නේ මිරිදිය. හරි? ඊළඟට කිවුල්දිය. මේක නිගන ගන්නවා අපි ගංමෝය කලපු ආශ්‍රිතව තියෙන ඒවා ජලය. කිවුල්දිය මොනවද කියලා දෙනවා. ඊළඟට කරදිය. සාගර මුහුදු ඒව ගැන කතා කරනවා. මේවා ස්වභාවිකවනේ. හරි? ඒතර වැව් අයිති වෙන්නේ කොහෙටද? වැව් කියන ඒවා මිරිදිය තමයි. හැබැයි වැව් කියන ඒවා අයිති වෙන්නේ ස්වභාවික මිරිදිය පද්ධතියකට නෙමෙයි කෘතිම මිරිදිය පද්ධතියකට. හරි? ඒක අපි මෙතනින් කතා කරමු. ඊළඟට වනාන්තර ස්වභාවික භෞමික ඒවා. භෞමික කියලා කියන එකේ තේරුම ගොඩබිම කියන එක. වනාන්තර. අපි ඉගෙන ගන්නවා වනාන්තර හතරක්. වර්ග හතරක්. හරි? මොනවද කියන එක අපි කතා කරගෙන යන්. තෘණ භූමි තියෙනවා වර්ග කීපයක් කතා කරන්න. ඒවත් ඉගෙනගෙන යන්. හරි? එතකොට වනාන්තර සහ තෘණ භූමි කියලා කියන්නේ මිනිසා විසින් හදපුවා නෙමෙයි. ඒ ස්වභාවික භෞමික ඒවා. කරදිය, මිරිදිය, කිවුල්දිය යටතේ අපි කතා කරන උදාහරණ ස්වභාවිකව නිර්මාණය වෙච්ච ඒවා. ස්වභාවික ඒවා. ඊළඟට නිර්මිත ගත්තොත් කෘෂිකාර්මික එක වචනයෙන්ම තේරෙනවනේ කෘෂිකාර්මික පද්ධතියක් අපිනේ හදන්නේ. කුඹුරක් වෙන්න පුළුවන්, නැත්නම් එළවලු කොරටුවක් වෙන්න පුළුවන් අපි හදන්නේ. ඒක කෘෂිකාර්මික පරිසරයේ නිර්මිත එක. අපි හදන එකක්. කාර්මික කර්මාන්තශාලා දැන් කතා කරනවා ගැන. හරි? ඒවා නිර්මිත ඒවා. අපි හදන ඒවා, මිනිසා විසින් හදන ඒවා. ජනාවාස. ඔය ජනාවාස, ග්‍රාමීය ජනාවාස, නගර අපි හදාගන්න ඒවානේ. ඒවා තේරුම් ගන්න පුළුවන් ඔයාට ලේසි. හරි? අපි මේ හැම එකක්ම එක කතා කරන්න යන්නේ. ටිකක් වැඩිපුර තියෙනවා කතා කරගෙන යන්න. එහෙනම් ඔහොම මෙන්න ඉස්සරහම පළවෙනියටම ස්වභාවික ජලජ පරිසර පද්ධති. ස්වභාවික ජලජ පරිසර කරදිය, මිරිදිය හා කිවුල්දිය ලෙස ප්‍රධාන ආකාර තුනයි. හයිලයිට් කරගෙන යන්න තමයි තියෙන්නේ. හරි? පේනවනේ? ජීවි විශේෂ ගොඩක් මේ වගේ ඉන්නවා. ඒවා බොහෝම සරල දේවල් මේවා. හරිද? ගොඩක් ඉන්න ජෛව විවිධත්වය ගොඩක් වැඩි. ඒක සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. ගංගා ගැන කතා කරමු. ඉස්සල්ලාම ස්වභාවික මිරිදිය යටතේ තමයි කතා කරන්න යන්නේ. හරි? ස්වභාවික මිරිදිය යටතේ තමයි අපි කතා කරන්න යන්නේ. එතන ගංගා සම්බන්ධයෙන් බලමු. ගංගා මිරිදිය ජලය සහිත පරිසර පද්ධති. බොහෝ ගංගා මධ්‍යම කඳුකරයේ උස්බිම් වල ජලාධාර ප්‍රදේශ වලින් ආරම්භ වී මුහුදට ගලා බසී. ඔබ දන්නා මධ්‍යම කඳුකරයෙන් තමයි ගංගා ආරම්භ වෙන්නේ. ඒ ගංගා ඇරඹෙන ප්‍රදේශ අපි හඳුන්වනවා ජලාධාර ප්‍රදේශ. දැන් ඔතන ওই ජලාධාර කියන එක
ටම කියන එක දීලා නෑ වාට. අනික් නම තමා ළමයි ජල පෝෂක ප්‍රදේශ. මේ බලන්න. ජල පෝෂක ප්‍රදේශම තමා අපි ජලාධාර ප්‍රදේශ කියලා කියන්නේ. ඒතර විභාගය මේ ලියන්න දෙනවා මම එහා පැත්තේ ඉඳ තියෙනවනේ ලියන්න දෙනවා. ගංගාවක් ආරම්භ වන ස්ථාන හඳුන්වන නම කුමක්ද කියලා ඇහුවොත් මෙන්න ජල පෝෂක ප්‍රදේශ එහෙම නැත්නම් ජලාධාර ප්‍රදේශ. පැහැදිලි. ඒතර මිනිසාගේ මේ නිර්මිත පරිසර පද්ධති හේතුවෙන් මේවට හානි වෙනවා හානි වෙලා තියෙනවා මේ වෙනකොට. ඒක පස්සේ කතා කරමු අපි බලපෑම. කියන දේ තේරුම් ගන්න හරියට ගංගාවක් ආරම්භ වන ප්‍රදේශය තමයි අපි ජලාධාර නැත්නම් ජල පෝෂක ප්‍රදේශය කියලා කියන්නේ. නෝට් එක පස්සේ ලියමු මේක ඉවර කරලා. හරි. ගලා යන ප්‍රදේශවලට ලැබෙන වර්ෂාව අනුව ගංගාවල ජල මට්ටම් අඩු වැඩි වේ. ඇතැම් ගංගා වියලි කාලයේදී කුඩා දිය පහරකට සීමා වෙනවා. ඔවා ඉතින් මේ දෙක වසර වගේ අපි දන්න දේවල් ප්‍රශ්නයක් නෑ. ගංගාවක ඉස්මත්තේ සිට මෝය දක්වා විවිධ ශාක හා සත්ව විශේෂ වාසය කරයි. ඉස්මත් ආරම්භ වන ස්ථානයේ ඉඳලා ගං මෝය කියලා කියන්නේ කතා කරනවා ගංගාව මුහුදට වැටෙන ස්ථානය. ඒ දක්වා විශාල ජීවීන් ප්‍රමාණයක් මේ ගංගාවේ වාසය කරනවා. සුවිශේෂී වැදගත්කම්. මේවා අනිවාර්යයෙන්ම හයිලයිට් කරන්න ඕනේ. කෘෂිකාර්මික ජල අවශ්‍යතා සපුරාලීම. ඔබ කියන්න ඕනේ ගංගාවලින් මේ මහවැලි ව්‍යාපාරය ඔබ දන්නවනේ. ජලය ගන්නවා කෘෂිකාර්මික භෝග වගා කිරීම සඳහා. ඊළඟට ජල විදුලිය නිපදවීම. හරි. ගංගාවේ ජලය හරස් කරලා එමගින් පහළට ජලය අරගෙන ඔබ ජල විදුලි බලාගාරයේ ක්‍රියාකාරීත්වය දන්නවා. එමගින් අන්න ජල විදුලි බලය නිෂ්පාදනය කරනවා. ප්‍රවාහන කටයුතු. ඔව්. ඒ කියන්නේ ඔරු වෙන්න පුළුවන් නැත්නම් ඔයවා දන්නවද මේ ගංගාවල විශාල කඳන් එහෙම ශාක කඳන් කපලා ඒ කඳන් ගංගා ජලයේ දිගේ පරිවහනය කරගන්නවා ප්‍රවාහනය කරගන්නවා. ඒ වගේ වට ගංගා වැදගත් වෙනවා. තව එකක් ඔයා මෙතන ලියන්න තව ඩොට් එකක් දාන්න. දීවර කර්මාන්තයට. සමහර මිනිස්සු සමහර ප්‍රදේශවල ගංගා වලින් මාළු අල්ල ගන්න ඔබ දන්නවා. කියන්න ඕනේ නැහැ. ඒක ලියන්න ඊළඟ මේ වැදගත්කම මිරිදිය කර්මාන්තයට. මේ දීවර කර්මාන්තයට. හරි. දීවර කර්මාන්තය කියලා ලියන්න. රයිට්. ඔබට එහා පැත්තේ ඉඳ තියෙනවා මෙතන. මෙතන නෝට් එක ලියමු දැන් අපි. මේ සම්බන්ධයෙන් තමයි ලියන්නේ. ලියන්න මෙන්න මෙහෙම තර ලකුණක් දාලා ජල පෝෂක ප්‍රදේශ මෙහෙම ලියන්න. ගංගාවක් ආරම්භ වන ප්‍රදේශ. ගංගාවක් ආරම්භ වන ප්‍රදේශ. ගංගාවක් ආරම්භ වන ප්‍රදේශ ලියන්න. ජල පෝෂක හෙවත් ජලාධාර ප්‍රදේශ නම් වේ. ජල පෝෂක හෙවත් ජලාධාර ප්‍රදේශ නම් වේ. ජල පෝෂක හෙවත් ජලාධාර ප්‍රදේශ නම් වේ. හරි. රයිට්. එන්න 7 වෙනි පිටුවර වාගේ ටියුට් එකේ මැද පිටුවනේ රයිට් එතෙන් එන්න. ගම් මෝය ගැන කතා කරන්න යන්නේ. ගම් මෝය. ඔව්. හරි. ගම් මෝය කියලා කියන්නේ ඔබ මොකක්ද කියන එක දන්නවා. ගංගාවක් ඇවිල්ලා මුහුදට සම්බන්ධ වන ස්ථානය. හරි. ගංගාවක් ඇවිල්ලා මුහුදට සම්බන්ධ වන ස්ථානය තමයි ගම් මෝය කියලා කියන්නේ. ඒතර මේක අපි හිතමු මුහුද කියලා. මේ මුහුද කියලා හිතන්න. හරි. ඒතර ගංගාව මෙහෙම ආවා කියලා හිතන්න මේ පැත්තෙන්. හරි. මෙහෙම ගංගාව ඇවිල්ලා මේක මුහුදට සම්බන්ධ වෙන ස්ථානය අපි හඳුන්වනවා ගම් මෝය කියලා. ඔන්න බලාගන්න බෝඩ් එක දිහා. ගංගාව මුහුදට ආසන්න වෙනකොට මේක පළල් වෙලා. හරි. මෙන්න මෙහෙම අතු වලට බෙදෙන්න පටන් ගන්නවා ළමයි. මේ ගංගාව මෙන්න මෙහෙම අතු වලට ඒ කියන්නේ ශාකනීය වෙන්න පටන් ගන්නවා මේ විදිහට. කොහොම තමයි මේ වැටෙන්නේ ඇවිල්ලා මුහුදට. පැහැදිලි. ඔන්න ඔය ශාකනීය වීමේ ප්‍රතිඵලය තමයි ඔබට පේනවා ඇති ත්‍රිකෝණාකාර භූමි භාග හට ගන්නවා. ත්‍රිකෝණාකාර බිම් ප්‍රදේශ හට ගන්නවා මේ තියෙන්නේ. තල වශයෙන් ඔබට පේනවා ත්‍රිකෝණාකාර භූමි ප්‍රදේශයක්. මෙන්න මේ ත්‍රිකෝණාකාර භූමි ප්‍රදේශ අපි හඳුන්වනවා ඩෙල්ටාවක් කියලා. ඩෙල්ටා. ඩෙල්ටා කියන භූමි ප්‍රදේශ තියෙන්නේ කොහෙද? ගම් මෝයක. මේ තියෙන්නේ. හරි. මේක තමයි ඩෙල්ටා කියලා කියන්නේ. පැහැදිලි? එතකොට ඔබ කල්පනා කරන්න ජලපහරි වේගය මොකද මේ හරියේදී ගොඩක් අඩු වෙනවා. ගංගාවක මේ ප්‍රදේශවලදී ජලපහරි වේගය ගොඩාක් වැඩි වුණාට මේ මෝය ආශ්‍රිත වෙනකොට ජලපහරි වේගය අඩු වෙනවා. මෙන්න ත්‍රිකෝණාකාර බිම් ප්‍රදේශ ඇති වෙලා තියෙනවා. හරි. මේ හරියේ කරදිය මිරිදිය මිශ්‍රණයක් තමයි තියෙන්නේ. මෙහෙන් මිරිදිය එනවා මෙහි කරදිය තියෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයේ තියෙන්නේ අනිවාර්ය මොන ජලයේද? කිවුල් ජලය. ගම් මෝය ආශ්‍රිතව තියෙන්නේ කිවුල් ජලය. කිවුල් ජලය කියලා කියන්නේ කරදිය මිරිදිය මිශ්‍රණය. ලවණතාවය මධ්‍යස්ථ ජලය. කරදියේ ලවණතාවය ගොඩාක් වැඩි, මිරිදියේ ලවණතාවය ගොඩක් අඩුයි. කිවුල් දිය කියලා කියන්නේ ලවණතාවය මධ්‍යස්ථ ඒවා. ඒතර ගම් මෝයක තියෙන්නේ මොනවද?
කිවුල් දිය සහිත පරිසර පද්ධතියක් තමයි ගංමෝය කියලා කියන්නේ. අපි ඉස්සරහට යන් පාඩමේ ගංගාවක් මුහුදට ගලා බසින ස්ථානයයි ගංමෝයේදී කරදිය සහ මිරිදිය මිශ්‍රවන නිසා කිවුල් දිය සහිතය. එතකොට දැන් තේරෙනවා වැඩි. කිවුල් දියේ විසෙන විවිධ සත්වයන් වාසය කරනවා. ගංගාවෙන් ගෙන එන රොන් මඩ හා වැලි තැන්පත් වීම නිසා ඩෙල්ටා ලෙස ඇති වෙන ත්‍රිකෝණාකාර දූපත් හට ගනිමේ තියෙන්නේ. වැලි රොන් මඩ මේ වගේ තැන්පත් වෙලා තියෙනවා. උදාහරණ මහවැලි ගංමෝය කොඩ්ඩියාර් සහ තම්බලගම් බොක්ක අන්න මහවැලි ගංමෝය කියන එක කොඩ්ඩියාර් හා තම්බලගම් බොක්කට විවෘත වෙනවා. ඔබට මතකද තම්බලගම් බොක්ක මීට කලින් අපි කතා කරා ලාම්පු බෙල්ලා අර ජීවමාන පොසිල යටතේ කතා කරා. ඒක ඔය ඉන්නේ ඔය හොයාගෙන තියෙන ඔය තඹේලගම් කියලා කියනවා මේකද්ද තම්බලගම් කියලා කියනවා තඹේලගම් බොක්ක. ඔය ආශ්‍රිතව තමයි ලාම්පු බෙල්ලා ඉන්නේ. ඒක මතක් කරගන්න කලින් අපි ඉගෙන ගත්තු දෙයක්. අන්න ගංමෝයන්ට මහවැලි ගංමෝය කොඩ්ඩියාර් හා තම්බලගම් බොක්කට විවෘත වෙනවා. ඔබ දන්නවා ත්‍රිකුණාමලේ ඉන්නේ ඔක වැටෙන්නේ මුහුදට. රයිට්. ඒක ඕනි උදාහරණ අවශ්‍යයි. වැදගත්කම් වලට එන්න. කරදිය හා මිරිදිය මිශ්‍ර වීම වැළැක්වීම. ආර්ථික වටිනාකමකින් යුත් මත්ස්‍ය විශේෂ බහුල වීම. වරහන් ඇතුලේ දාගන්න සැමන් මත්ස්‍යයා කියලා. හරි සැමන් මත්ස්‍යයා ගොඩක් වෙලාවට ඔහේ තමයි ඉන්නේ. ජෛව විවිධත්වය ඉතා ඉහළ වීම. මිරිදිය අයත් ඉන්නවා මිරිදිය ජීවීනුත් ඉන්නවා මේ හරිය. කරදියෙන් එන ජීවීනුත් මේ හරිය ඉන්නවා. කිවුල් දිය ජීවීනුත් ඉන්නවා. ඒතර ජෛව විවිධත්වය ගොඩක් වැඩි මේ හරියේ. තව කඩොලාන ශාක වර්ධනය වෙනවා. මම නෝට් එකට දැන් දෙනවා කතා කරමු අපි. ඒක තමයි ඔන්න වැදගත්කම අනිවාර්යම ඕනි. පොඩි සටහනකට එන්න ඉදිරියේ ඉදේ මෙහෙ. ලියන්න මෙන්න මෙහෙම. මෝය මේ ලියන්න. ගංගාව මුහුදට වැටෙන ගංගාවක් මුහුද හා සම්බන්ධ වීමේදී කියන්නේ යාසන්නේදී හරි ගංගාවක් මුහුද හා සම්බන්ධ වීමේදී ලියන්න. එහි ජලපහරේ වේගය අඩු වේ. ජලපහරේ වේගය අඩු වේ. ගංගාව ශාකණය වේ. අතු වලට බෙදෙනවා. ගංගාව අතු වලට බෙදේ. රයිට්. ඊළඟ තර ලකුණ දාන්න. ඩෙල්ටා ගැන කතා කරානේ ආයි ලියන්න ඕනේ. අර කඩොලාන ශාක කියලා කියන්නේ ඔය කිවුල් දිය පරිසර පද්ධතිවල වර්ධනය වෙන විශේෂ ශාක වර්ගයක්. ඔබ දන්නවා ඔය මේ කිරළ අහලා තියෙනවා. මහ කඩොල්, මල් කඩොල්, රත් කඩොල්, පොදුවේ ගත්තොත් කඩොල් ශාක. තව කැරන් කොකු, ඊට පස්සේ ඔය ගින් පොල් වගේ ශාක තියෙනවා කඩොලාන ශාක. හරි. ඒ කඩොලාන ශාක බහුලව වර්ධනය වෙනවා මෙන්න වැවෙනවා මෙන්න මේ ගංමෝය ආශ්‍රිතව. හරි. ඒ නිසා මේ සමුද්‍ර කාදන හිමත් වලකිනවා. එතකොට ඒ කඩොලාන තියෙන ප්‍රදේශයක් සඳහන් කරන්න කිව්වොත් අපිට බය නැතුව ගංමෝය ආශ්‍රිත ප්‍රදේශය කියලා ලියන්න පුළුවන්. හරි. අපි ඒක සටහන් කරමු. තරුවක් දාගෙන ඉඳ තියෙන ඕන තරම් වලට ලියන්න මෙන්න මෙහෙම. මෙම ප්‍රදේශ ආශ්‍රිතව කඩොලාන ශාක රයිට්. වරහනක් දාගන්න. ඒ වරහන තුල ඒ කඩොලාන ශාක සඳහා උදාහරණ ඔයා දැනගන්න ඕනේ. ඒ ටික ලියන්න. වරහන තුල කිරළ, රත් කඩොල් ඔයා කමද ලියන්න. මම පහලට ලියන්නම්. මහ කඩොල්, මල් කඩොල්, ඊට පස්සේ ගින් පොල්, කැරන් කොකු. මෙන්න මේවා කඩොලාන ශාක තමයි. හරි. ශාක වර්ධනය වේ. හරිනේ. ඊළඟට එමු අපි කලපුවට. කලපුවෙත් කිවුල් දිය තමයි තියෙන්නේ. අපි පස්සේ වෙන් කරමු. හරිද? මේ මිරිදිය මොනවද, කරදිය මොනවද වෙනම පස්සේ ලියමු අපි. ඉස්සලා මේක පොදුවේ කතා කරගෙන යමු. කලපුවක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඔබ දන්නව ඇති. ඒකට පොඩි හැඳින්වීමක් තියෙනවා ළමයි. ඒක දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම. කලපුවක් කියන්නේ මොකක්ද? විභාගය ඇහුවොත් එහෙම කලපුව යනු කුමක්ද කියලා ඔයා මේ හැඳින්වීම ලියන්න ඕනේ. මොකක්ද කලපුවක් කියලා කියන්නේ? වැලිපර හෝ කොරල්පර මගින්
පාඩම් කරගෙනම ගියා නම් වැඩි ඉවරයි highlighter අරගෙන පොඩ්ඩක් මාක් කරගෙන දන්නවනේ මම කියන්න ඕනේ නෑනේ. වැලිපර හෝ කොරල් පර මගින් ස්ථීරවම මුහුදෙන් වෙන්න වූ. කලපුව කියන එක ස්ථීරවම මුහුදෙන් වෙන් වෙලා තියෙන්නේ මොන වගේන්ද? වැලිපර හෝ කොරල් පර මගින්. සිම්පල්. වෙන් වී පවතින. වසරේ එක් කාලයකදී පමණක් මුහුද සමග සම්බන්ධ වන වසරේ එක් කාලයකදී පමණක් මුහුද සමග සම්බන්ධ වන කිවුල් දිය සහිත ජලාශ කලපු ලෙස හැඳින්වේ. කලපුවක් යනු කුමක්ද කියලා විභාගය අහනවා. එතකොට මොකක්ද අපි ලියන්නේ? මතකයි ස්ථීර ලෙසම මුහුදෙන් වෙන් වෙලා තියෙන්නේ කලපුව. මොන වගේද වෙන් වෙලා තියෙන්නේ? එක්ක වැලිපර නැත්නම් කොරල් පර. වැලිපර හෝ කොරල් පර මගින් ස්ථීර වශයෙන්ම මුහුදෙන් වෙන් වී ඇති. හැබැයි වසරේ එක් කාලයකදී පමණක් මුහුද හා සම්බන්ධ වෙන කිවුල් දියපිරි ජලාශයක් අපි හඳුන්වනවා කලපුවක් කියලා. ඒ සම්බන්ධව කතා කරා ඇති. ඒක මාක් කරන්න ඕනේ, පාඩම් කරන්න ඕනේ. බට තියෙනවා මීගමු කලපුව, මඩ කලපුව, පුත්තලම් කලපුව. මේවා මතක තියාගන්න ඕනේ. උදාහරණ. ගංමෝයට උදාහරණ, ගංගා නම් දන්නවනේ. ඊළඟට කලපුව වලට උදාහරණ. හරි? පුත්තලම කලපුව, මඩ කලපුව, ඊට පස්සේ මීගමු කලපුව. ඒවා මතක තියාගන්න ඕනේ. ඒවා මාක් කරගන්න උදාහරණනේ. වැදගත්කම මේ සුවිශේෂී වැදගත්කම් ටික ඔබ නියත වශයෙන් මතක තියාගන්න ඕනේ. මේවා අනිවාර්යෙන් මට මතකයි පහුගිය ප්‍රශ්න පත්‍රවල ඇහුවා. පහුගිය අවුරුදු වල. මේවා සාමාන්‍යයෙන් අහනවා. මේවා ඉතින් අහන්න වටින දේවල් නේ. දැනගන්න ඕන දේවල් අපි. ඔබට පේනවා ඉස්සන් කකුළුවන් බෙල්ලන් වැනි සතුන් බහුලව ගැවසෙන නිසා දීවර කටයුතු සඳහා යොදා ගැනීම. කලපු දීවර කටයුතු සඳහා භාවිතා කරනවා. ගංගාව, ගං මෝයත් එහෙමයි, සැමන් මත්ස්‍යයන් එහෙම, කලපුත් එහෙමයි. ජලජ පරිසර පද්ධතිවල පොදු ප්‍රයෝජනයක් විදිහට ඔබට ගන්න පුළුවන් මේ දීවර කර්මාන්තය. එතකොට මේ අල්ලා ගන්න සත්තු වෙනස් වෙනවා. හරි දැන් ඔය බලන්න ගංගාවක අපි කකුළු ඉස්සු අල්ලන්න යන්නේ නැහැ. මෙතන කලපුව ආශ්‍රිතව ගත්තොත් ඔයාලට දීලා තියෙනවා බලන්න ඉස්සන් කකුළුවන් බෙල්ලන් වැනි සතුන් දීවර කර්මාන්තය සඳහා භාවිතා කරනවා. ගංමෝය ආශ්‍රිතව තියෙන්නේ කිවුල් ජලය. කලපුවක තියෙන්නේ කිවුල් ජලය. එහෙනම් ගංගා සහිත ප්‍රදේශ ගංමෝය ආශ්‍රිත ප්‍රදේශවල කඩොලාන ශාක ප්‍රජාවක් වර්ධනය වුණා. එහෙනම් අනිවාර්යයෙන්ම කිවුල් දිය තියෙන නිසා කලපුව ආශ්‍රිතව කඩොලාන ශාක ප්‍රජාවක් වර්ධනය වෙනවාමයි. හරි? බලන්න කඩොලාන ලෙස හැඳින්වෙන ශාක ප්‍රජාව කලපුව ආශ්‍රිතව පිහිටයි. එමගින් සමුද්‍ර කාදනය අඩු කරනවා. කඩොලාන ශාක නිසා ඔය සුනාමිය අවදානම මෙහෙම යම් ප්‍රමාණයකින් අඩු වෙනවා. ඊළඟට විරල කාදනයේ විශේෂයෙන්ම අඩු වෙනවා. මොකද විරල ඇවිල්ලා මේ රළ නිසානේ විරල කාදනය වෙන්නේ. කාදනය කියලා කියන්නේ විරල සෝදාගෙන යෑම. හරි? විරලට එන ජලපහර රැල්ල එකපාරම පස්සේ විරලේ වදින්න නැතුව ශාකවල වැදුනහම වේගය අඩු වෙනවනේ. ඒ මගින් තමයි සමුද්‍ර කාදනය අඩු වෙන්නේ කඩොලාන ශාක ප්‍රජාව නිසා. හරි? රයිට්. සංචාරක ආකර්ෂණයේ බහුල ලස්සනයි සංචාරක ආකර්ෂණයේ බහුල ප්‍රදේශයක්. ඒතකොට මේ වැදගත්කම් ටික අනිවාර්යයෙන්ම ඔබ දැනගන්න ඕනේ. ඒවා අච්චර අමාරු දේවල් නෙමෙයිනේ. ඒවා හරිම සරල දේවල්. ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දේවල්. අපි යන් ඉස්සරහට පාඩමේ ඒකේ ලියන්න දෙයක් නැහැ. ගංගා ආශ්‍රිත පරිසර. මේ ගැන දැනගන්න ඕනේ. ගංගා ආශ්‍රිත පරිසර. ගංගා ආශ්‍රිත පරිසර. ගංගා ආශ්‍රිත පරිසර. ගංගාව මේ ගංගාශ්‍රිත පරිසරයක් කියන්නේ මොකක්ද කියලා කියන්නේ. ගංගාව ආරම්භ වන ස්ථානයේ සිට ඔබ හිතන්න මෝය දක්වා. හරි? මේ ගංගාව ආශ්‍රිතව තියෙන ප්‍රදේශ තියෙන්නේ වටපිටාව. ওই ප්‍රදේශ තමයි ගංගාශ්‍රිත පරිසර. ගංගාව ගලනවා ගංගාව ගලනකොට ගංගාව දෙපැත්තේ තියෙන ප්‍රදේශ. ගංගාව ආසන්නයේ ආශ්‍රිතව ගංගාශ්‍රිත පරිසර මොනවද? ගල් තලා මතු පිටින් යනවා. වැලි තලා පහු කරනවා. වනාන්තර පහු කරනවා. වනාන්තර අස්සෙන් ගංගා ගලනවනේ. ඒ ඔක්කොම ගංගාශ්‍රිත පරිසර. තව පිටාර තැනි විශේෂම දේ පිටාර තැනි ගැන කතා කරමු අපි. ඔබට පේනවා ගංගාවක් ආරම්භ වන ස්ථානයේ සිට මුහුදට වැටෙන ස්ථානය දක්වා ඇති ගංගාව දෙපස පරිසරයේ ගංගාශ්‍රිත පරිසරය. වචනයෙන්ම තේරුම ගංගාශ්‍රිත ගංගාවාශ්‍රිත පරිසර. උදාහරණ ටික මාක් කරමු අපි. පිටාර තැනි, වැලි තලා, වගුරු බිම් යනාදිය. තව ලියන්න වනාන්තර. හරි? පිටාර තැනි, වැලි තලා, වගුරු බිම්, වනාන්තර යනාදිය මීට අයත් වේ. හරි? ගංගාශ්‍රිතව තියෙන වනාන්තරී ප්‍රදේශය. රයිට්. විල්ලු ගංගාශ්‍රිත තෙත්බිම් වර්ගයකි. හරි? විල්ලු අපි මේ ගැන අපිට තියෙනවා ඉස්සර ඉදිරියේදී තෙත්බිම් සම්බන්ධව කතා කරන්න. අපි ඒ ගැන එතනදී බලමු. ඔබේ 8 වෙනි එහා පැත්තේ පිටුවේ තියෙන කතා කරමු. හරි? ඉස්සලා මේක කරලිමුකෝ.
විල්ලු ගංගාශ්‍රිත තෙත්බිම් වර්ගයකි. එතන පාඩම් කරගන්න ඕන දේකුත් තියෙනවා. ඒක වැදගත් තැනකුත් තියෙනවා නේද? ගංගාශ්‍රිත තෙත්බිමක් සඳහන් කරන්න කිව්වොත් විල්ලු. හරි. එතකොට එහෙම ඒක තේරුම් ගන්න හිතාගන්න පිටාර තැනි යටතේ විශේෂ සිද්ධියක් තියෙනවා කියලා දෙන්න මෙන්න මෙහෙම. ළමයි දැන් ඔබ හිතන්න මේ ගංගාව දැන් අධික වැසි සමයේදී පිටාර ගලනවා. ගංගාව අධික වැසි සමයේදී පිටාර ගලනවා. ඒ පිටාර ගලනකොට ඔබ හිතන්න මේ ගංගාව පතුලේ තියෙන රොන් මඩ එහෙම khනිජ ද්‍රව්‍ය වලින් පොහොසත් මේ පස මොකද හැමදේම සෝදාගෙන ඉන්නේ ගංගාව දිගේ යන්නේ. එතකොට ඒ පෝෂක ද්‍රව්‍ය වලින් බහුල khනිජ ද්‍රව්‍ය බහුල මේ මැටි හරිද මේ ගංගාව මතු පිටට ගලලා මෙන්න මෙහෙම තැම්පත් වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම තැම්පත් වුණු තැනිතලා බිමක් තමයි පිටාර තැන්නක් කියලා කියන්නේ. ඒතර පිටාර තැන්න කියලා කියන්නේ ගංගා ආශ්‍රිත පරිසරයක්. හැදෙන්නේ මෙන්න මෙහෙමයි. සාරවත් පස. හරි මොකද රොන් මඩ එහෙම අර khනිජ මම කිව්ව ඉස්සල්ලා. ඒ සාරවත් බව නිසා මේවා භෝග වගා කිරීම සඳහා භාවිතා කරනවා. ඊට අමතරව මම ලියන්න දෙනවා උල්ලු ගඩොල් කර්මාන්ත කුඹල් කර්මාන්තය මොනවද මේ කල වලන් එහෙම හදන්නේ නේද? ඒ කර්මාන්තය සඳහා මේ පිටාර තැනි භාවිතා කරනවා. එතකොට ඔබට පේනවා ඇති ගංගාවක් වැසි කාලයේදී පිටාර ගැලීම නිසා පිටාර තැනි නිර්මාණය වේ. මම කරලා දාන්න මම ලියන්න දෙනවා. උදාහරණ නැගෙනහිර දිග මහවැලි පිටාර තැන්න. මහවැලි පිටාර තැන්න ප්‍රධාන පිටාර තැන්නක්. හරි. එතකොට සුවිශේෂී වැදගත්කම්. මිරිදිය දීවර කර්මාන්තයට යොදා ගැනීම. ගංගාශ්‍රිත පරිසරයේ මේ හරියේ මිරිදිය දීවර කර්මාන්තයට ගන්නවා. ගංගා ඔස්සේ ගලා එන රොන් මඩ ආදී අවසාදනය වීමෙන් පිටාර තැනිවල පස ඉතා සාරවත්ය. ලියන්න දෙන්න දෙයක් නැහැ දීලා තියෙනවා. මාක් කරගන්න. භෝග වගාවට මෙන්ම උළු හා ගඩොල් කර්මාන්තය සඳහාද මෙම පස් යොදා ගනී. පිටාර තැන්න. අපි සාමාන්‍යයෙන් මේක එච්චර දන්නේ නැති දෙයක් වෙන්න ඇති. දන්නවත් ඒ සමහරවට. හොඳට ඉගෙන ගන්න කල්පනා කරන්න මේකේ කටපාඩම් කරන්න තරම් දෙයක් නැහැ. නෝට් එක ගොඩාක් තිබ්බට ටියුට් එක ලොකුවට තිබ්බට මේ කටපාඩම් කරන්න දෙයක් නැහැ. මේක නොදන්න දේ පොඩ්ඩක් දැනගන්න තමයි තියෙන්නේ. පිටාර තැන්නක් කියන්නේ මොකද්ද? උදාහරණ මොනවද? වැදගත්කම් මොනවද? ඒ වගේ ලක්ෂණ මොනවද? ඒවා ඉතාම සරලයි. වැදගත්කම් ටික මාක් කරගන්න ඕනේ. හරි. අපි එමු අභ්‍යන්තර ජලාශ. ජලජ පරිසර පද්ධතිය යටතේ අභ්‍යන්තර ජලාශ. ස්වභාවිකව නිර්මාණය වූ විල් සහ පොකුණු මෙන්ම මිනිසා විසින් නිර්මිත වැව්ද අභ්‍යන්තර ජලාශ ලෙස හැඳින්වේ. ඉතාම වැදගත් දෙයක්. දැක්කද? ස්වභාවිකව නිර්මාණය වෙලා දැන් විල් සහ පොකුණු බහලා තියෙනවනේ. ඒතර විල් සහ පොකුණු කියන්නේ ඒවා අයිති වෙන්නේ මොන පරිසර පද්ධතියටද? මොන පරිසරවලටද? කියන දේ තේරෙනවා. අභ්‍යන්තර ජලාශ කියන කොටසට ජලජ පරිසර පද්ධති තමයි. ඒකේ අභ්‍යන්තර ජලාශ කියන එකට තමයි විල් හා පොකුණු අයිති වෙන්නේ. ඒව ස්වභාවිකයි. වැව් කියලා කියන්නේ අභ්‍යන්තර ජලාශ වර්ගයක්. හැබැයි මිනිසා විසින් හදපු. වෙනස්කම් තේරුම් ගන්න තමයි තියෙන්නේ. හරි? ආයෙ පාරක් බලන්නකෝ. අභ්‍යන්තර ජලාශ. මොනවද අභ්‍යන්තර ජලාශ වලට අයිති වෙන්නේ? මිනිසා විසින් හදපු වැව් කෘත්‍රිම අභ්‍යන්තර ජලාශයක්. ඊළඟට විල් හා පොකුණු. ඒක ස්වභාවිකව හැදෙන්නේ. හරි. තෙත් කලාපයේ මෙන්ම වියලි කලාපයේද දැකිය හැක. මේවා මිරිදිය සහිත පරිසර වේ. ඊළඟ වැදගත්කම මිරිදිය සහිත පරිසර වේ. හරි? ඉතින් ඕකේ තියෙන ඒවා මම කියන්න ඕනේ නැහැ. වට ඕලු නෙළුම් මානෙල් කෙකටිය වැනි ශාක මත්ස්‍යයෝ ගෙම්බන් මැඩියන් සර්පයන් දියබල්ලන් හා ජලාශිත පක්ෂීන් දැක්වේ. පරාක්කම සමුද්‍රය කලායෝ ඒවා මිනිසා විසින් හදපු ඔබ දන්නවා. සුවිශේෂී වැදගත්කම කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම වැව් වලින් ඉතින් කියන්න දෙයක් නැහැ නේ. මිරිදිය දීවර කර්මාන්තයට යොදා ගැනීම තව ලියන්න ඕනි. ඔයාට ඉදිරි ඉඩ තියෙනවා මෙහින් උඩින් හරි මෙහින් මෙතනින්ම ලියන්න. හරි මෙතනින් ඩොට් එකක් දැම්ම ලිව්වා. තව වැදගත්කමක් ජලජ ශාක සහ සතුන්ට වාසස්ථාන සැපයීම. ජලජ ශාක සහ සතුන්ට වාසස්ථාන සැපයීම. ඒක වැදගත් දෙයක් විශේෂ දෙයක්. ජලජ ශාක හා සතුන්ට වාසස්ථාන සැපයීම. right.
ඊළඟට ඔහොම මෙන්න සාගරය ගැන කතා කරන්න, මුහුද ගැන කතා කරන්න දෙයක් තියෙනවද බලමු අපි. කරදිය පරිසර පද්ධතියක්. ඒ කියන්නේ ලවණතාවය ඉතා වැඩි. මොනවද ළමයි මුහුදු ජලයේ වැඩිපුරම තියෙන ලවණ වර්ගය ඇහුවොත් සෝඩියම් ක්ලෝරයිඩ්. දන්නව ලුණු. හරි ලුණු නිෂ්පාදනය ගැන කතා කරන්නේ 11 වසරෙන්. ඒක ගැන පස්සට තියන්නකෝ. කරදිය තමයි සාගර හා මුහුදු වල තියෙන්නේ. එතකොට සාගරය සහ මුහුද කියන්නේ දෙකක්ද එකක්ද? එතන ආයෙ ප්‍රශ්නයක් එනවා. දෙකක්. සාගරය කියන්නේ එකක්, මුහුද කියන්නේ තව එකක්. වෙනස මම දැන් තව ටිකකින් කියලා දෙනවා. පාඩම කරලා ඉමු. කෝ රයිට්. පෘථිවි පෘෂ්ඨයෙන් වැඩි ප්‍රදේශයක් ඔව් 70%ටත් වඩා වැඩි. හරි පෘථිවි ගෝලය ගත්තොත් මේ 70%කටත් වඩා වැඩිපුර වැහිලා තියෙන්නේ සාගර වලින්. හරි වැඩිපුරම තියෙන ජලයෙන් වැහිලා තියෙන්නේ. හරි. කරදිය සහිත ප්‍රදේශ ඇල්ගී සමුද්‍ර ජීවීන් ටික බලා ගන්න අමුතුවෙන් කියන්න ඕනේ ඇල්ගී බුහුබාවන් බුහුබාව මතකද අර කොරල් බුහුබාව අපි කතා කරේ අර මේ ජෛව විවිධත්වය යටතේ නිඩාරියා වංශයේ ඉන්නවා කියලා මතක ඇති අර හයිඩ්‍රා ඊට පස්සේ කොරල් බුහුබාව තව මුහුදු මල ලොඩියා මතකයි නේද ඒ කට්ටිය මේ කට්ටිය ඉන්නවා තේ මුහුදේ ඉන්දියන් සාගරය ඇට්ලන්ටික් සාගරය ඇට්ලන්ටික් මුහුද කියන්නෙත් නෑ ඉන්දියන් මුහුද කියන්නෙත් නෑ හැබැයි රතු මුහුද කියනවා රතු සාගරය කියලා කියන්නේ එතකොට මුහුදයි සාගරයයි දෙකක් කියලා පේනවා මොකක්ද කියලා දැන් කතා කරමු අපි ඉවර කරලාම හරි මේ කොටස ඉවර කරලාම පැසිෆික් මුහුද කියන්නේ නෑනේ හරි ඒකට හේතුවක් තියෙනවා කතා කරමුකෝ විශේෂ වැදගත්කම් වලට එන්න ජෛව විවිධත්වයෙන් ඉහළ පරිසර පද්ධතියක් වීම ඇයි ජෛව විවිධත්වයෙන් ඉහළ එකිනෙකා සමග අන්තර්ක්‍රියා දක්වමින් වාසය කරන ජීව විශේෂ හෙන්න ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ජීව ප්‍රජාව හරි ලොකුයි. ලුණු නිපදවීමට සාගර ජලය දන්නවා. දීවර කර්මාන්තය දන්නවා. මුහුදු මාළු වෙන්නේ අපිට. සාගර තරංග වගේ විදුලිය උත්පාදනය කිරීම. පුංචි කාලේ ඉගෙනගෙන තියෙනවා 6 වසරෙන්. නමුත් දැන් මතක නැහැ. සාගර ජල තරංග ඊළඟට උදම් රළ මුහුදු يعني විදුලි බලය නිෂ්පාදනය සඳහා භාවිතා කරනවා. අපේ රටේ නෑ. සමහර රටවල් වල සාගර ජල තරංග රැල්ල භාවිතා කරලා ඩයිනමෝ කරකවලා විදුලි බලය නිෂ්පාදනය කරනවා. ඒතර විදුලි බලය නිෂ්පාදනය කරන්න සාගරය ගන්නවද ඇහුවොත් ඔව්. මෙතන වැදගත්කම අන්නේ ඒකයි. ඒක අපි දැනන් හිටියේ නෑනේ. දැන් දැනගන්න ඕනේ. හරි විදුලිය නිෂ්පාදනය කිරීමට විදුලි බලාගාර හදලා තියෙනවා මුහුදේ පාවෙන. හරි ඒ ගැන ඔබට 6 වසරේදී පොඩි දැනුවත් කිරීමක් අපි කරලා තියෙනවා. හරි මතක් කරගන්න. සංචාරක ආකර්ෂණයට දායක වෙනවා. ඒ මුහුදේ තියෙන වැදගත්කම්. හරි. ඒ කියන්නේ ප්‍රයෝජන අපිට. තව ලියන්නවා එහා පැත්තෙන් හරි කමන්න ඉඩ තියෙනවා ලියන්න මේ ප්‍රවාහන කටයුතු. ඒක ලියන්න. ප්‍රවාහන කටයුතු වලට භාවිතා කරනවා. ඒ නෞකා, බෝට්ටු, හරි. ඒ ඇවිල්ලා සාගරයේ තියෙන ප්‍රයෝජන. දීර්ඝ කර්මාන්තයේ තියෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ. අර සාගර හා මුහුදු වල වෙනස්කම් බලමුද අපි. සාගරයක් කියලා අපි හඳුන්වන්නේ මහාද්වීප අතර පවතින කරදිය පිරි විශාල ප්‍රදේශ. හරි ඇට්ලන්ටික් සාගරය කියලා කියන්නේ මහාද්වීප අතර පිහිටන විශාල ප්‍රදේශයක්. සාගරයක් ගත්තොත් ඒකේ වර්ගඵලය හරි වැඩි. ඒ කියන්නේ විශාලයි. මුහුදක් කියලා කියන්නේ දූපත් අතර පිහිටන කරදිය පිරි කුඩා ප්‍රදේශ. ඒතර සාගරවලට සාපේක්ෂව මුහුද විශාලත්වයෙන් අඩුයි. ඒ කියන්නේ සාගර වෙනම මුහුදු වෙනම නෙමෙයි තියෙන්නේ. සාගර වලින්ම තමයි මුහුදු හටගන්නේ. හරි? කියන දේ තේරුම් ගන්න ඕනේ. සාගර අපි ලියමු. එහා පැත්තෙන් තරුවල් ලාගම ඉඳ තියෙනවනේ. සාගර යටතේ ලියන්න මේ හරි? සාගර යනු ලියන්න මහාද්වීප අතර පිහිටන කරදිය පිරි විශාල ජලාශ වේ. කරදිය පිරි විශාල ජලාශ වේ. මුහුදු යනු එහෙම ලියන්න එකට. වෙන දිහාන දෙයක් නැහැ නේ ඔකේ. මුහුදු යනු ලියන්න දූපත් අතර පිහිටන කරදිය පිරි කුඩා ජලාශ වේ. හරිනේ. කරදිය පිරි කුඩා ජලාශ වේ. හරි තෙත් බිම් වලට එන්න.
තෙත් බිමක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් දෙන්න උත්තරයක් තියෙනවා. අභ්‍යන්තර ජලාශයක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. පොකුණු, විල් සහ මිනිසා විසින් හදපු වැව්. තෙත් බිමක් කියලා කියන්නේ මොකක්ද ඇහුවොත් තෙතමනේ සහිත භූමියක් කියලා හිතනවා. තෙතමනේ සහිත තමයි එහෙම කියලා හරියන්නේ නැහැ. තෙත් බිමකට තියෙනවා පොඩි හැඳින්වීමක්. ඔයා බලා ගන්න හයිලයිටර් අරගෙන රතු පෑන අරගෙන මාක් කරගෙන යන් මේ තියෙන්නේ. වර්ෂයේ වැඩි කාලයක් ජලයෙන් යට වී පවතින වගුරු සහිත බිමක්. වගුරු බිමක්. වගුරු බිම් කියන්නේ තෙත් බිම් වලට තමයි. ඒක නිකං පොළව තෙත් තුනයි කියලා ඒක තෙත් බිමක් වෙන්නේ නැහැ. වසරේ වැඩි කාලයක් ජලයෙන් යට වෙලා තියෙන්න ඕනේ. හරි? වසරේ වැඩි කාලයක් ජලයෙන් යට වී පවතින වගුරු බිමක් තමයි තෙත් බිමක් කියලා කියන්නේ. විශාල ප්‍රදේශයක් වසරේ වැඩි කාලයක් ජලයෙන් යටලා. පාත් බිම් ප්‍රදේශවල තමයි මේ තත්ත්වය හටගන්නේ. කියන දේ තේරෙනවනේ. හරි? ඊට පස්සේ අපි බලමු මේක ඉස්සරහට යන්න පොඩ්ඩක් පාඩමේ මිරිදිය කරදිය මෙන්ම මිනිසා විසින් නිර්මිත තෙත් බිම් ඇත. ඔන්න එතන වැදගත්කමක් තියෙනවා. ඒතර තෙත් බිමක තියෙන ජලය මොනවද? තෙත් බිමක තියෙන ජලය ගත්තොත් ඔබ කල්පනා කරන්න කරදිය වෙන්නත් පුළුවන් මිරිදිය වෙන්නත් පුළුවන්. මිනිසා විසින් නිර්මාණය කරපු ඒවාත් තියෙනවනේ. එහෙම වෙන්නත් පුළුවන්. හරි? රයිට්. ඒක පොඩ්ඩක් ඔයා මාක් කරගන්න ඕනේ. හරි? කරදිය මිරිදිය මෙන්ම මිනිසා විසින් නිර්මාණය කරපු ඒවාද තියෙනවා. තෙත් බිම්, වගුරු බිම්. හරි? උදාහරණ. නියත වශයෙන්ම විභාගය අහනවා. ඔබ දන්නවා මුතුරාජ වෙල වගුරු බිම දැනටත් අහලා ඇතිනේ. වෙන විෂයන් වලටත් මේක භූගෝලයට එහෙම මම හිතන්නේ ඔක් කරනවා වෙන්න ඕනි. ආන විලුන්දාව මුතුරාජ වෙල මේ වගුරු බිම්, තෙත් බිම්. ඒවා හොඳටම මතක තියාගන්න ඕනේ. හරි? රයිට්. වැදගත්කම්. ගම් වතුර පාලනය. තැම්පත් කරගන්න ඕනේ ජලය, රැස් කරගන්න ඕනේ. හරි? භූගත ජලය පෝෂණය. උල්පත් වලට يعني වේලෙන්නේ නැතුව තියාගන්න ඕනේ. වසරේ වැඩි කාලයක් ඉතින් ජලයෙන් පිරලානේ. ජලාධාර වල ස්ථායීතාවය පවත්වා ගැනීම. ගංගා ආරම්භන ප්‍රදේශ මතකයි. ජලාධාර ප්‍රදේශවල ස්ථායීතාවය රැක තියාගන්නවා. දේශගුණික විපර්යාස අවම කරනවා, ජෛව විවිධත්වය පවත්වා ගන්නවා. එකින් එකට පාඩම් කරා නම් හරි. මොනවද අපි මේ කතා කරන්නේ? වගුරු බිම් නැත්නම් තෙත් බිම් වල සුවිශේෂී වැදගත්කම්. විවිධ නිෂ්පාදන සහ සංචාරක කර්මාන්තයට තෙත් බිම් යොදා ගැනීම. සත්තු එහෙම ඉන්නවා ගොඩක් ඔය අලියෝ එහෙම පැත්තේ හරියට ඉන්නවා. වෙනත් ඔය ආවේනික සත්තු ඊළඟට විවිධ ජලජ ශාක වර්ග හරි ඒ කියන්නේ ඒ අතින් ජෛව විවිධත්වය හරි වැඩි මේ වගේ තෙත් බිම් වල වගුරු බිම් වල ඔය වර්ෂා කාලයෙන් පස්සේ එහෙම මේ මල් එහෙම පිපිලා බොහොම ලස්සනට දිස් වෙනවා මේවා හරි ඔයාලට පුළුවන් වෙච්ච දවසක ගිහිල්ලා බලන්න හරි රයිට් එතකොට ඒක තමයි තෙත් බිමක් කියලා කියන්නේ ළමයි ඔය මේ ඔබ දන්නවද මේ මෙහෙම දෙයක් ඔය තෙත් බිම් කියන්නේ වගුරු බිම් කියන්නේ වගේ වැදගත්කම කියන්නේ විද්‍යාත්මකව තියෙන වැදගත්කම ඉස්සර මිනිස්සු දැනන් හිටියේ නැති නිසා ඕවා නිකන් මේ මදුරුව බෝ වෙන ස්ථාන කියලා හිතලා ඉස්සර කාලේ මිනිස්සුව වැහුවා. හරි ගොඩ කරා. ඊට පස්සේ තමයි මේකේ විද්‍යාත්මක වැදගත්කම මිනිස්සුන්ට තේරිලා විද්‍යාඥයන්ට තේරිලා දැන් ඒවා රක්ෂණය කරලා තියෙන්නේ. සංරක්ෂණය කරලා තියෙන ඒවා මේ ගොඩ කරන්න දෙන්නේ නැහැ. හරි මොකද ඒ පරිසරයට මේ හිතා ගන්න බැරි තරමේ මේ ප්‍රයෝජන ගෙන දෙනවා. හරි ඒක නිසා. එකත් හිතේ තියාගන්න. අපි එමු එහා පැත්තේ ස්වභාවික භෞමික. එතකොට ජලජ පරිසර පද්ධති වල කතන්දරය එතනින් ඉවරයි. හරි. අපි මෙහෙම කරමු. අර පරිසර පද්ධති වල මම අර වෙන් කරලා ලියමු කියලා කිව්වා නේද? වාට. ඒ ටික දැන් පොඩ්ඩක් බලමු තාක් මෙහෙම. හරි. ජලජ පරිසර පද්ධති බලාගන්න බෝඩ් එක දිහා මෙහෙම මෙතන ලියනවා මිරිදිය පළවෙනි එක මිරිදිය හරි මෙන්න මිරිදියට ගැන අපි කතා කරේ මොනවද කියලා බලමු ගංගා කතා කරා ඊළඟට අභ්‍යන්තර ජලාශ විදිහට කතා කරා මතකනේ අභ්‍යන්තර ජලාශ පොකුණු ඊට පස්සේ වැව් මේවා අභ්‍යන්තර ජලාශ ඒවා මිරිදිය ඊට පස්සේ අපි මිරිදිය යටතේ කතා කරේ මෙච්චරයි වෙන්න ඕනේ ඊගාවට අපි බලමු ඔහොමම කවුද කිවුල්දිය හරි
කිවුල් දිය. කිවුල් දිය යටතේ අපි කතා කරා ගම් මෝය. ඊට පස්සේ කලපු. ඊට පස්සේ ඊළඟට බලමු කරදිය. සාගර. හාමුහුදු උමදීම සාගර. ඊළඟට තෙත්බිමක් ගැන කතා කරා. එතන මොකද තත්ත්වය? විශේෂ දෙයක් තිබ්බ නේද? එතකොට තෙත්බිම් කිය වෙනම ලියන්න වෙනවා. ඒක මෙහෙම තෙත්බිම් ගත්තොත් ඒ කියන්නේ වගුරු කරදිය මිරිදිය දෙකම තියෙනවානේ. ඒක කොහොම වෙනම ලියන්න වෙනවා. මම ඔයාලට පොඩ්ඩක් මෙහෙම කියන්නම්. ඔයා මේකේ පිට කවරට එන්න වෙනම කොළ ඕනේ නැහැ. පිට කවරට ඇවිල්ලා හරි භෞමිකත් අපි බලමු. ජලජ පරිසර පද්ධති කියලා මේ බෝඩ් එකේ තියෙන දේ වට පේනවනේ. වීඩියෝ එක නතර කරලා මෙන්න මේ ටික සටහන් කරගන්න. ඒතර වෙන්වීමක් තියෙනවනේ. ඒකයි. හරි. වැඩි කරන්න. අපි ගාවට එමු ඔහොම්මම භෞමික පරිසර පද්ධති ස්වභාවික භෞමිකය. ඒ කියන්නේ ගොඩබිමේ තියෙන ඒවා. ඒ යටතේ මම ඔයාලට chart එකේ කියලා දුන්නා ස්වභාවික වනාන්තර තියෙනවා, ස්වභාවික තෘණ භූමි තියෙනවා. වනාන්තර වර්ග 4ක් තියෙනවා කියලා මම කිව්වා. ඒ ගැන විස්තරය තමයි දැන් මේ කතා කරන්න යන්නේ. වනාන්තර ගැන. ඒතර ලංකාව තුල ශ්‍රී ලංකාව තුල තියෙන ඒවා මේ අපි ඉගෙන ගන්නේ. ප්‍රධාන වනාන්තර වර්ග අපි බෙදනවා 4කට. ඒ 4 මෙන්න ඔයාලට chart එකේ බලා ගන්න පුළුවන්. මම බෝඩ් එකේ ලියනවා බලා ගන්න. පළවෙනි එක තෙත් වර්ෂා වනාන්තර. තෙත් වර්ෂා වනාන්තර. දැන් සිංහරාජ වනාන්තරය අහලා තියෙනවද ඔයාලා? ඉතින් සිංහරාජ වනාන්තරයට තමයි ගිහිල්ලත් ඇති ට්‍රිප් යනකොට නේද? පුළුවන් වෙච්ච දවසක යන්න. තෙත් වර්ෂ දැන් සිංහරාජ වනාන්තරය අයිති වෙන්නේ කවර වනාන්තර වර්ගයකටද මේ තියෙන්නේ? තෙත් වර්ෂා වනාන්තර. මේවට තව නම් කියනවා. නිවර්තන වැසි වනාන්තර. නිවර්තන වැසි වනාන්තර. හරි? තව නිවර්තන තෙත් සදාහරිත වනාන්තර. එක එක වචන කියනවා මේක මතක තියාගන්න තෙත් වර්ෂා වනාන්තර. එක වර්ගයක්. තව එකක් තියෙනවා කඳුකර වනාන්තර. කඳුකර වනාන්තර. හරි? ඔය ශ්‍රීපාදයේ ආශ්‍රිතව තියෙන වනාන්තර මේකට තමයි අයිති වෙන්නේ. දැන් උදාහරණ බලමු අපි. ඊළඟට වියලි මිශ්‍ර. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. ඔය හබරණ යනකොට කැලේ හබරණ කැලේ දෙපැත්තේ හම්බ වෙන්නේ මේවා තමයි. ලක්ෂණ කතා කරද්දී වල ටුක් ගාලා අහුවේ. හරි? ඊළඟට කටුපඳුරු සහ ලඳු කැලෑ. මේ තියෙන්නේ අපේ වනාන්තර වර්ග තමයි. ඔබ ඔහොම එන්න chart එකට පොඩ්ඩක් එන්නකෝ. මෙහෙම අපේ පිටුව මොකද්ද? තියෙන්නේ අපේ ඔයතන දීලා නැහැ වනාන්තර ටික දීලා නැහනේ. ඒක අපි අර පිට කවර ලියනකොට සාරාංශය එතනට ගමු. මෙන්න වනාන්තර ටික. අපි දැන් මේ එක එක වනාන්තරයේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද? ඒකේ ඉන්න සත්තු කවුද? ශාක කවුද? සහ ඒ වගේ විශේෂ වැදගත්කම් මොනවද? කොහෙද තියෙන්නේ ඒවා? ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න යන්නේ හරිම ලේසි. හරි? ලේසි වගේම තමයි මේවා දැනගෙන ඉන්න ඕන සාමාන්‍යයෙන්. අපි නැත්තම් වැඩක් නෑ ඉගෙන ගන්න එකකින්. හරි? බලමු අපි හිමිසරේ කතා කරගෙන එන්න ඔයාගේ 9 වෙනි පිටුව ස්වභාවික භෞමික පරිසර කියලා කියන්නේ මොනවද? මිනිසා මැදිහත් වීමකින් තොරව ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන ගොඩබිම් ආශ්‍රිත පරිසර පද්ධති. ස්වභාවික භෞමික ඒවා. භෞමික කියන වචනේ තේරුම ගොඩබිම කියන එක තමයි. රයිට් ඉස්සල්ලාම වනාන්තර වලට එනවා. තෙත් වර්ෂා වනාන්තර ඔබට දීලා තියෙනවා අනිත් වචනත් නිවර්තන වැසි වනාන්තර තෙත් සදාහරිත වනාන්තර. හයිලයිටර් එහෙම අරගෙන ලෑස්ති කරගන්න. පාඩම අපි ඉස්සරහට කරගෙන යන්න. හරි? වර්ෂාපතනය වසර පුරාම පවතින උෂ්ණ තෙත් දේශ ගුණයක් ඇත. අන්න තේරෙන්නේ නැහැ. වසර පුරාම දැඩි වර්ෂාපතනයක් තියෙනවා. හොඳ වර්ෂාපතනයක් තියෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනය ඔබට දීලා තියෙනවා පේනවා ඇති මිලිමීටර් 2000ට වඩා වැඩි. අපි දන්නවා වර්ෂාපතනයමයිනේ මිලිමීටර වලින් වර්ෂාමාන වලින් මිලිමීටර උසක් විදිහට තමයි දෙන්නේ.
ඒක වාර්ෂිකව ගත්තොත් මිලිමීටර් 2000 ඉක්මවනවා. ඒ කියන්නේ හොඳ සැලකිය යුතු වර්ෂාපතනයක්. වසර පුරා තියෙන වහිනවා. ඒ නිසා තෙත් සහිත ස්වභාවයක් දරනවා කවුද? මේ වනාන්තරය. ඒ වගේම තමයි උණුසුම්. හොඳ උණුසුමකුත් නැදිලා තියෙනවා. හොඳ උෂ්ණත්වයකුත් තියෙනවා. ඒ නිසා උණුසුම් තෙත් දේශගුණයක් තියෙනවා. පැහැදිලිනේ? එතකොට උණුසුම් තෙත් දේශගුණයක් තියෙන්නේ කොහෙද ඇහුවොතින් ඔයාට කියන්න පුළුවන් කෙලින්ම වර්ෂා මේ අපේ ඔය නිවර්තන වැසි වනාන්තර තෙත් වර්ෂා වනාන්තර. ඔය කඳුකර වනාන්තරවල තියෙන්නේ සිසිල් තෙත් දේශගුණයක්. බලන්න වෙනස් වෙන හැටි. කඳුකරේ සිසිල් කියන එක උගන්වන්න ඕනේ නැහැ. මේක ඕන එකෙක් දන්නවා. ඔබ නූරෙලිය ගිහින් තියෙනවා. එතකොට තීතලයි. එහෙ තියෙන්නේ තෙත් ගතියක් තියෙනවා සිසිල්. මේ නිවර්තන වැසි වනාන්තරවල ඔක සිංහරාජය එහෙම ඔබ දන්නවා. තව කතා කරමු උදාහරණ. කන්නලිය එහෙම තියෙනවා. ඒ වගේ දෙන්නේ උණුසුම් තෙත් දේශගුණ තත්ත්වයක්. පැහැදිලි. खनिज ප්‍රතිචක්‍රීකරණයේ විශාල ලෙස සිදුවේ. ශාක විනාශ වුණාට පස්සේ කොළ වැටුණාට පස්සේ ඒවා ශුද්ධ ජීවීන් ක්‍රියාකාරීත්වයට ලක් වෙලා ඒ උණුසුම්නේ. හොඳ උණුසුමක් තියෙනවා. තෙත් සහිතයි. ශුද්ධ ජීවීන්ට හොඳටම හොඳයි. උන් ඒක හොඳට ක්‍රියාත්මක වෙලා මේ खनिज චක්‍රීකරණය කියන එක ඉතාම හොඳින් පවතිනවා මේ නිවර්තන වැසි වනාන්තර තුල. මුහුදු මට්ටමේ සිට මාක් කරගන්න අත්‍යවශ්‍යයින් වැදගත් මීටර් 900 දක්වා ප්‍රදේශවල. ඔබ දන්නවා මුහුදු මට්ටමේ ඉඳලා රට අභ්‍යන්තරයට යනකොට උස වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මීටර් 900ක් විතර ප්‍රදේශවල තමයි මේ නිවර්තන වැසි වනාන්තර අපට හම්බ වෙන්නේ. ඔන්න උදාහරණ ගස්වලවත් පොඩ්ඩක් මතක තියාගන්න එක හොඳයි. නමුත් මහ ලොකු දෙයක්වත් නැහැ. හොර, කීන, මිල්ල, හල් මිල්ල, නැදුම් වැනි ආර්ථික වටිනාකමකින් වැඩි ශාක බොහෝමයක් මේකේ තියෙනවා. හරි ආර්ථික වටිනාකමකින් වැඩි ශාක ඒකදේශික ශාක විශාල ප්‍රමාණයක් මේ වනාන්තර තුල අපට හම්බ වෙනවා. ඔබට පේනවා ශාකවල මුදුන් ස්තරී භවනීය වී ඇත. අන්න ඒක තේරෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා ඔයාලට පේනවා ශාක මත අපිශාක හා ආරෝහක ශාක බහුලය. ඒක අපි ඉගෙන ගන්න දැනගන්න ඕනේ. අහගන්න. මේ මම අපි දැන් මේ කතා කරන ලක්ෂණ තියෙන්නේ ළමයි මේ සිංහල يعني නිවර්තන වැසි වනාන්තර තුල විතරයි. ඔබට රූප සටහන් දීලා ඒ රූප සටහන් හරහා අහන්න පුළුවන් වනාන්තරයේ මොකද්ද උදාහරණ මොනවද විශේෂ ලක්ෂණ මොනවද ඒවා අහන්න පුළුවන්. එතකොට බෝඩ් එක හතරට බෙදලා අපි වනාන්තර වර්ග හතරේ දල සටහන් හතරක් අඳිමු. හරි? ඔයාට කොලයක් ගන්න පුළුවන්. ඒක මං හිතන්නේ ඔයා සටහන් කරගන්න එක හොඳයි. හරි? එතකොට ඔයාට මේකේ තේරුම් ගන්න ලේසි වෙනවා. අපි බලමු මේ ස්තරී භවනීය කියන්නේ මොකක්ද කියලා. ළමයි මේ ශාක නිවර්තන වර්ෂා වනාන්තරවල ශාකවල මුදුන් ස්තරී භවනයක් දක්වනවා කියන්නේ මේකයි. විවිධ උස මට්ටම් වලින් ශාක තියෙනවා. ඔන්න බලන්න සමහර ශාක ඊටාම උසයි. හරි? ඔන්නෝම ඊටාම උස ශාක. ඔන්නෝම. ඒ ශාකවල මුදුන් මෙන්න මෙහෙම තියෙනවා. ඔය මුදුන් යා වෙලා ඔන්නෝම ස්තරයක් හදනවා. ඔන්නෝම. හරි? ඊළඟට තියෙනවා උසින් මධ්‍යස්ත වන ශාක. වට දැන් කතන්දරේ තේරෙයි. මෙන්න උසින් මධ්‍යස්ත වන ශාකක් තියෙනවා. ඔහොම හරි. ඔබ කල්පනා කරන්න දැන් මේ උසින් මධ්‍යස්ත ශාකවලත් ඔය තියෙනවනේ අර මේ පත්‍ර ඔහොම අතු ඕවා යා වෙලා තවත් ස්තරයක් වගේ පේනවා. වනාන්තරයක හරස් කඩකදී ඔන්න පේන හැටි. ස්තර දෙකක් මේ ස්තරී භවනය. තව පඳුරු ශාකක් මෙහෙම තියෙනවා මේ. මෙහෙම ශාකක් තියෙනවා. ඔය වගේ යටි වගාවක් යටි වියනක් ඔය වගේ ඔන්නෝම තියෙනවා. ඔය යටි වගාවක්. කියලා දේ තේරෙනවා. එතකොට මේ තියෙන්නේ මෙහෙම රූප සටහනක් දීලා මේ වනාන්තර වර්ගය හඳුනා ගන්න කියලා කිව්වොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. නිවර්තන වැසි වනාන්තර. නැත්තම් තෙත් වර්ෂා වනාන්තර. කියන දේ පැහැදිලි වෙන්න ඕනේ. අපි ඔහොමම ඉස්සරහට එමු. ස්තරී භවනය කියන්නේ මේකයි. ඊළඟට තියෙනවා ඔයාට අපිශාක. අපිශාක කියන්නේ මොනවද? අපිශාක කියලා කියන්නේ වෙනත් ශාක කඳන් මත වැඩෙන ශාක. මේ සිංහරාජ වනාන්තරයේ අපි ওই නිවර්තන වැසි වනාන්තරවල ශාක කඳන් මත වෙනත් ශාක ගොඩාක් තියෙනවා. අපිශාක කියන්නේ ඒවට තමයි. වෙනත් ශාක කඳන් මත වර්ධනය වෙන ඒවා. ඔය බේඳුරු එහෙම ඔබ දන්නවා. ඕකිඩ් වර්ග උඩ වැඩියා වර්ග කියලාත් මේවට කියනවා.
මෙන්න මෙව්වා අපි ශාක. හරි? ආරෝහක ශාක කියන්නේ මොනවද? ආරෝහක ශාක කියලා කියන්නේ ඒ ශාක කඳන් වලට සම්බන්ධ වෙලා මෙන්න මෙහෙම වැල් වශයෙන් උඩට වර්ධනය වෙන ශාක. ආරෝහක කඳන්. මෙන්න අනිවාර්යයෙන්ම අදගමු අපි. මේ වගේ ආරෝහක ශාක බහුලයි. අපි ශාක බහුලයි. ස්තරී භවනයක් තියෙනවා. ඇඳගත්තාම ලක්ෂණ පේනෝනේ. අනිවාර්යයෙන්ම අදින්න. හරි? රයිට්. එතකොට ඔබට දීලා තියෙන උදාහරණ ඔබ නියත වශයෙන්ම පාඩම් කරගන්න ඕනේ මොනවද? සිංහරාජ වනාන්තරය, කන්නెలిය, දෙදියගල, නාකියා දෙනිය වන සංකීර්ණය. ඒව හයිලයිට් කරන්න. මේව දැනගෙන ඉන්න ඕනේ. හරි මේව බලන්න යන්න කියලා කියන්නේ ඉතින්. පුළුවන් වෙච්ච දවසක ගිහිල්ලා බලන්න. සිංහරාජ, කන්නెలిය, දෙදියගල සහ නාකියා දෙනිය වන සංකීර්ණය. ඕක බලා ගන්න. අනිවාර්යෙන් පාඩම් කරගන්න සුවිශේෂී වැදගත්කම. ඒකදේශික ශාක හා සත්ත්ව විශේෂ බහුලව ඉන්නවා. ඒකදේශික ශාක. හරි එක් රටකට එක් ප්‍රදේශයකට පමණක් සීමා වන ඒවා. ඒකදේශ ස්වභාවිකව පවතින ඒවා. එක රටක හෝ ප්‍රදේශයක ස්වභාවිකව පවතින විශේෂ අපි හඳුන්වනවා ඒකදේශික කියලා. රටක ජාන සම්පත් සුරකින්න සුවිශේෂී පරිසර පද්ධතියක්. ඔව් ඉතින් ඒකදේශික ශාක ගොඩක් තියෙනවා කියලා කියන්නේ සත්තු ගොඩක් ඉන්නවා කියලා කියන්නේ උන්ගේ ජාන ටික මෙතන සංරක්ෂණය වෙනවනේ. ඒක වචනෙන්ම තේරෙනවනේ. රටක ජාන සම්පත් සුරකින්න සුවිශේෂී පරිසරයක් ලෙස හැඳින්විය හැකි වනාන්තර වර්ගයකි කියලා ඔබට උදාහරණ 4ක් දෙන්න පුළුවන්. ඒතර ඔබ තෝරන්න ඕනේ නිවර්තන වැසි වනාන්තර වර්ගයක්. ජල පෝෂක ප්‍රදේශ ලෙස ක්‍රියා කරයි. ඔන්න අපේ තිත් වර්ෂා වනාන්තරවල තියෙන විශේෂ ලක්ෂණ උදාහරණ ඕනි, ස්වභාවය ඕනේ, මොනවද තියෙන ශාක වර්ග ඕනි, රූප සටහනක් දුන්නාම හඳුනා ගැනීමේ හැකියාව ඔබට තියෙන්න ඕනි. අපි ඊළඟට කඳුකර වනාන්තර ගැන කතා කරමු.